යපේ ගරුකටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම සාකච්ඡාවට නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට එහෙමත් නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමට පැක් හම්බෙච්ච අවස්ථාවක් අපි ප්‍රියංකයිලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ අපේ සතිವಾರය ආරම්භ කළ දෙන විදිය. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ නේවාසිකා බඩ භාවනා වැඩසටහනෙන් ප්‍රශ්න 14ක් ලැබිලා තියෙනවා. Zoom එකෙත් එක ප්‍රශ්නයක් තියෙනවායි කියලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන සිහිය දෙපතුලට තබාගෙන දිගු වේලාවක් සක්මනේ යෙදිය හැක. වරින් වර සිතුවිලි ගලා ආවද ශරීරය තුලින් නැගෙන රිද්මය නිසා නැවතත් සිහිය සක්මනට ආ හැක. විටක ශරීරයේ වේදනා නොයෙක් සිටිවිලි අවට ශබ්ද කොතෙකුත් පැමිණියද ඒවා පසකලා සක්මන දිගටම කරගෙන යා හැක. වරක සිටිවිලි ගලා එද්දී සක්මනේ සිහියෙන් ගමන් කළ හැක. අවශ්‍ය විටක සිටිවිල්ල නිමා කොට නැවතත් දෙපයට යොමු විය හැක. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. පර්යංකය. සෙමෙන් වාඩි වී ඉරියව්ව දෙස බලා ටික වේලාවකින්ම ආස්වාස ප්‍රස්වාස වෙත යොමු වෙමි. හුස්ම රැලි කීපයක් පසු වෙත්ම නොදැනීම සිතවිලි වලට යොමු වී ඇත. එහෙත් එක්වරම නැවත ආස්වාසයට සිත යොමු කළ හැක. ටික වේලාවකින් ආස්වාස ප්‍රස්වාස ගෙවිගෙන යන ආකාරය දිස්වේ. ආලෝක ධාරා දිගින් දිගටම පෙනේ. ශබ්ද සිතවිලි වේදනා පැමිණියද මේ අතරින් ආස්වාස ප්‍රස්වාස වෙත යොමු විය හැක. එවිට හුස්ම නොපෙනෙන මට්ටමක් තිබුණද ශරීරය තුල උස් පහත් වීම තුලින් ආස්වාස ප්‍රස්වාස දෙක හඳුනාගත හැක. ඔබ වහන්සේගේ වටිනා උපදෙස් පතමි. ගෞරවනීය ස්වාමින් වහන්සේට මේ ආත්ම භවයේදීම ප්‍රාර්ථනා කර නිර්වාණය අවබෝධය සාක්ෂාත් වේවා. මේ සක්මන පරියන්කේ දෙකම සමාප්තිය දීලා තියෙනවා. සද්ද තියෙද්දි ඕනනම් මට සක්මන බලන්න පුළුවන්. නැත්නම් හිතවිලි වේදනා තියෙද්දි මට ඕනනම් ආනාපානේ පරියන්කේ බලන්න පුළුවන් කියලා. බලන්න සද්දවල තියෙද්දි සක්මන බලන්නේ නැතුව සද්දෙම ඉන්න බලන්නකෝ දැන්. පරියන්කේ ඉඳද්දි ආය යන්නේ නැතුව ආනාපානෙට ඒ වේදනා හිතවිලිත් එක්කම ඉන්න බලන්න. ඔතෙන් ගියාට පස්සේ වේදනත් එකයි සද්දත් එකයි ආස්වාද ප්‍රසවාසත් එකයි සක්මනත් එකයි. ඔතෙන් යනකන් තමයි අපි පංගු බේර හරි අරමුණේ හිත තියාගෙන නරකව ප්‍රතික්ෂේප කර කර යන්නේ. ඔතෙන් ගිය කෙනෙකුට බලන්න පුළුවන් සක්මනේ හිටියත් එකයි සද්දවල හිටියත් එකයි හිතවිලි වල හිටියත් එකයි වේදනාවල හිටියත් එකයි ආනපන හිටියත් එකයි. අන්න එතෙන්ට එනකොට හිතට දෙන්න ඕනේ ඔය එකකවත් කෙලස් නැහැ. ඒ වැඩිච්ච මනසකට. වැඩෙන කන්නම් ඉතින් ආනපානෙම බලන්න සක්මනම බලන්න ඉතින් යනකම් කියනවා. ඉතින් ඒ නිසා මේක ආධුනිකයන්ට හිත ටිකක් අවුල් කරන සුළු වෙයි. නමුත් මේ මං කියන්නේ මේ ලියපු එකනට අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව. මෙම භාවනාවේ යෙදෙන විට දකුණු කලවේ සිට වම් පාදයේ දක්වා වේදනාවක් දැනේ. එය දරා ගැනීමට නොහැකි තරමට වේදනා ගෙන දෙයි. පර්යංකේ වාඩි වීමත් අපහසුව තිබුණි. එසේ තිබියද අසනීප වී හෘදේ නාලයක් කුඩා වී ලේ ගමන හෙමින් සිදුවන බව වෛද්‍ය මතය විය. ඒ සඳහා ශල්‍ය කර්මයක් කළ යුතු බව දැන්විය. නමුත් කොරෝනා ව්‍යසනයේ කාලය තුල නිවසට සිටින විට අලුයම අවදි වී භාවනාවේ යෙදුණෙමි. අසනීපේ අමතක කර පැයක් පමණ භාවනා කළ හැකි විය. පාදයේ වේදනාව වරහන් ඇතුලේ අසනීපයට වඩා අඩුවෙන් වේදනාව ගැන සිතා අමතක කර භාවනාවේ යෙදුන නිසා අසනීපයේ සුව වී ඇතැයි මට හැඟෙනවා. පඩිපෙළ නගින බහින විටද වේදනාවක් නොදැනේ. නාසිකාග්‍රයට සිත යොදමින් හුස්ම ගැන මෙනෙහි කරමි. නාසයේ ත්‍රිකෝණ කොටස තුල සිදුවන දේ මෙනෙහි කරමි. එවිට හුස්ම ගන්නා විට හිසටද දැනේ. පහළ හෙළන විට පපුව ප්‍රදේශයට දැනේ. පින්වත් ස්වාමින් වහන්සේ හුස්ම ගැනීමේදී ඇති වෙනවා නැති වෙනවා යනුවෙන් මෙනෙහි කළාට වරදක් නැද්ද? මේ පහදා දෙන්න. සක්මන් භාවනාව. මම භාවනාවේ යෙදෙන විට වම් පාදයේ බර ගතියක් හා වේදනාවක් දැනේ. දකුණු පාදයට එවැනි කිසිවක් නොදැනී සැහැල්ලුවෙන් ගමන් කළ හැකිය.
මද වේලාවක් සක්මන් කරන විට වේදනාව තුනී වී යන්නේය. පාදයට ලනුපැදුර ඉතා තදින් දැනෙන අතර ඇඟිලි වලට වේදනාවක්ද ගෙන දෙයි. පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබී වහවහ නිවන් අවබෝධය ලැබී අරහත් භාවයට පත්වීමට වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි. වෛද්‍යන්තවල කට්ටිය දැකලා තියෙන මේ කොරෝනා නිසා දැන් හෙම්බිරිස හැදෙන අඩුයි. බඩ එකක්ම හැදෙන අඩුයි. ඉජ එකක්ම හැදෙන අඩුයි. කවුරුත් ඉස්පිතාලේ යන්න බයනේ. අනේ හෙන්න ගැහිලම යනවනම් ඉස්පිතාලට නොයන්න. තව කොරෝනා විතරේ සැරේ එකක් ආවොත් මේ බොරු කරන්නේ. ඒ නිසා දැන් ලන්ඩන් BBC එකේ කරලා තියෙනවා මේ කොරෝනා හැදිලා මිනිස්සු පාට බහින්නේ නැහැ. ඒ නිසා කුරුල්ලෝ කෑ ගන්න සද්ද පොඩ්ඩ අඩු වෙලාලු. නැත්නම් ඔව් වයිෆ්ට කතා කරන්න එපා. කෑ ගහලා මොකද මිනිස්සු කෑ ගන්නවයි. කාර් වැඩනේ, ප්ලේන් දුවනවනේ. දැන් කුරුල්ලොත් කෑ ගන්න හැමීටලු. ඉස්පිතාලේ කොරෝනා ඇර වෙන මොනම ලෙඩක් කරන්න නැතිව. අදිසියනට යන්න බෑනේ ඉස්පිතාලේ. එහෙම නැත්නම් ඔය පොලිමට වෙලා ඉන්නවා මෙඩිකල් ලීව් දානවා ගෙදෙට්ට. ඉස්පිතාලට යනවා. දැන් කොරෝනා පින්සි දෙන්නේ කිසි ලෙඩක් නැහැ. තියෙන හැටියක් කොරෝනා. ගෙදර හිටියොත් නෝනා පාට ගියොත් කොරෝනා. ඒක නිසා ටිකක් වැඩි ටිකක් කචල්. කචල්නේ ඇත්තටම හොඳයි. ඉතින් ඒ වගේම තමයි කකුලේ තියෙන වේදනාව අමාරු හැම දැනෙන වෙලාවෙදී සතිය වැඩි වෙන්නේ. නැත්නම් වේදනාව අඩු වෙලාද කියලා බලන්න. ඒත් ආනපානේ බන් වෙලාවේදී මේක ඇතිවීම නැතිවීම කියලා බලන එක ලීලට චම්පා කියනවා, චම්පට කමලා කියනවා, කමලට බානුමති කියනවා, බානුමතිට නායනා කියනවා, නායනට සම්තිලේකා කියනවා. ඇතුළේ මේ ආනපානේ කියන්නේ මොකටද මේ වෙන්න නන්දාන්නේ. මේ ලෝකේ පැටලිලා තියෙන ඒක නිසා. ඉතින් ඒ සරල භාවය දිගට කරගෙන යන්නේ හරි අමාරුයි. ඒ නිසා හાર્ට් එක යන හරිය තව පොඩ්ඩක් පුංචි වෙනවනම් හරියම සතුටුයි. ඊට පස්සේ හොයන කැක්කුම් පිපුරුන් ටික වැඩි වෙනවනම් හොඳට භාවනාව යනවා. හැබැයි ඒත් කොරෝනා තියෙනවා. නැත්නම් ඉස්පිතාලේ පොලිමේ දැන් ඔන්ලයින් බුක් කරන්නේ දොස්තරලා. ඕනේ දොස්තර කෙනෙක්ගෙන් අහන්න විශේෂයෙන්ම භාවනා කරන අයයි. හාමුදුරුවෝ මෑණිවරුයි තන්නේ කර බොරුව කරන්න කියලා ඕනේ දොස්තර කෙනෙක් දාන්න. ඒගොල්ලෝ කියනවා අපි ප්ලාසිබෝ දෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒගොල්ලන්ට හරි ආසයි මේ තාරපාර පෑගෙන්නේ නැහැ නේ. ඉතින් තාරපාර පෑගෙන්න අපොයින්ට්මන්ට් දානවා ડોක්ටර්ස්ලා ගාවට යනවා. පව් අප්පා. ඉතින් ඒ නිසා මේ සරල ජීවිතයට බැස්සනම් කොරෝනාත් නැහැ නෝනත් නැහැ. ඉතින් ඒක නැතුව මේ සංකර කරන්න ගියාම ආයෙ කොරෝනා නතර කරන්න බෑනේ මොකද වෙන්නේ කියලා. ඔක්කොම බයිනෝ පාට. ඉස්පිතාලේ නෑ පුදුම බය ඉස්පිතාලට යන්න මොකද වැඩිම හදියක් ලෙඩ හැදලා තියෙන්නේ මෙඩිකල් සර්විස් එකේ ඉන්න අයට. ඒ මරණ දඬුව වගේලු. ඒගොල්ලෝ තමයි වැක්සින් එක ඉස්සෙල්ලාම දුන්නේ. ජනාධිපති හම්බෙලා කියලා ජනාධිපතිතුමාට කියනවා මේ ඊගාට සංඝයාටලෝ දෙන්න දැන්. අයිෂයිල වඩියක් තියෙනවා අපිටත් පොලිමේ එන්නේ කියලා. ඉතින් සංඝයා වංශික ගෝ ඉස්පිතාලට යන්න බෑ අපිට එන්න පන්සලට ඇවිල්ලා ඒක කරන්න බෑ කිව්වා. ඒක හරියන්නේ කිව්වා. ඒ නිසා හම්දුවා එන්න ඕන පොලිමේ සුමාන අටකට පස්සේ ආයෙන්න ඕනේ කියලා. ඉතින් අපේ ප්‍රශ්නයක් තියෙනවා අපි ගහනවද වැක්සින් එක නැද්ද කියලා. ඌ අවශ්‍ය නැහැ නේ අපි යනවා සමටන් සුද්ධ කරන්න ඊගා. ඔය තියෙන්න ඕනේ අප මේ මිනිස්සුන්ට හොම්බ උස්ස ගන්න බැරි වෙන්න කරදරයක් එන්න ඕනේ නැත්නම් මේ පුංචි දේවල් වලට චරිචුරු ගාලා කනපින්දම් ගහලා මගේ කන නම් පිරිලා තියෙන්නේ. මම ඔයාලට කියන්නේ ගෑනු චරිචුරු කියලා. පිරිමියෙක් වෙන්න බලාපල්ලා. තවත් සුනාමියක් පැමිණේවා, තවත් කොරෝනාවක් පැමිණේවා කියලා අපි යනවා ඊගාව. ගරුතර ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව දිගටම කරගෙන ගියෙමි. සතිය දිගු කාලයක් පවත්වා ගැනීමට හැකි වූ පසු උඩුතොලට උඩින් ඊතා කුඩා ස්ථානයක් වෙත සිත යොමු කිරීමෙන් සතිය පැවැත්විය. එහිදී එම ප්‍රදේශයේ විවිධ කම්පන සංවේදිතා දැනෙන්නට විය. තවදුරටත් ඒ වෙත සතිය පවත්වාගෙන යෑමෙන් එම සංවේදන මුහුණ පුරා පැතිරෙමින් දැනෙන්නට විය. පසුව මේ සංවේදිතාවන් හිසේ මුදුනේ සිට දෙපා ඇඟිලි තුඩු දක්වා සිත යොමු කරමින් සතිය පවත්වන විට සිත යොමු කරන ශරීර කොටස්වල එම සංවේදන දැනෙන්නට විය. මෙසේ සතිය තවදුරටත් ප්‍රගුණ කරමින් භාවනා කළෙමි. එවිට ශරීරය තුල ඊතා පීඩාකාරී සංවේදනා, ඊතා සියුම් සැපදායක සංවේදනා, ඊතාම සියුම් දැනෙන නොදැනෙන සංවේදනා දැනුනි. පීඩාකාරී සංවේදනා ඇති වී ටික ටික වැඩි වී හොඳටම වැඩි වී නැවත අඩු වෙමින් නැති වී යන ආකාරය බලා සිටියෙමි. සියුම් සංවේදනා ඊතා ඉක්මනින් ඇති වී නැති වී යයි.
තව තවත් සතිය පැවැත්වීමේදී ඉදිකටු තුඩක ප්‍රමාණයේ වාගේ ඊතා කුඩා වායු බුබුලු ටික් ටික් ලෙසට පුපුරා යන ආකාරයට දැනෙන්නට විය. ශරීරය පුරාම මෙසේ බිඳි බිඳි යන ආකාරය දැනෙන්නට විය. ඊතා වේගයෙන් බිඳි බිඳි යන හැටි යන බව දැනුනි. මා ශරීරයෙන් පිටත සිට බලා සිටින වාක්මෙන් දැනුනි. හැම මොහොතෙහිම බිඳි බිඳි යන හේයින් පුද්ගලයෙක් කියා කෙනෙකු අල්ලාගත නොහැකි බවක් දැනගත්ෙමි. ගරු ස්වාමින් වහන්සේ මාහට සුදුසු කමඨහනක් ලබා දෙන මෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. ස්වාමින් වහන්සේ බලාපොරොත්තු වන බෝධියකින් උතුම් වූ නිවන සාක්ෂාත් කර ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි. ඔය මේ දවස් දෙකක් හරියට බැලුවා නම් කයිදියා වෙසක් තොරණක් බැලුවා වගේ. ටීවී ස්ක්‍රීන් එක ප්‍රෝග්‍රෑම් එකක් නැතුව ඩොට් සටන වෙලා බලනවා වගේ. කිරිහලියක් උතුරනවා දකින්නවා වගේ. බත්තලියක් උතුරනවා දකින්නවා වගේ. ඉතින් ඒක බේන්නේ නැත්තේ උරුම භාෂාවෙන් කියන්නේ බලන්නේ නැති නිසා. අපි අනුන්ගේ ශරීරවල දිහා බලන්නේ. ඊයේ දිහා බලනවා, හෙට දිහා බලනවා, වෙන කෙනෙක් දිහා බලනවා, වෙන තැනක් දිහා බලනවා. කවදාකවත් මේ ශරීරය දිහා බලන්නේ. බැලුවොත් පේනවා. ඒක මේ මුස්ලිම් උණයි කියලා, ගෑනු උණයි කියලා, පැවිදි උණයි කියලා කිසි වෙනසක් නැහැ. ඉතින් මේ ශරීරයක් අපිට දෙන්නේ ඕක බලන්න. අපි මෙතෙක් කල සංසාරේ මැරලා තියෙන්නේ දැකලා නැතුව. පොඩිම සරල හේතුවක් තියෙන්නේ පේන්නේ නැති බලන්නේ නැති නිසා. බලන ඕන කෙනෙකුට පේන ඔය ආගමක් જાතියක් ඇත්තේ නැහැ. ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේ දීලා තියෙන නම සන්තතිය කියන එක. ෆ්ලක්ස් කියලා කියන ඉංග්‍රීසියෙන් ගොජේ කියලා අපි නමක් දාගෙන තියෙනවා. මෙහි ඕක නිතරම පුපුරු ගගා තියෙනවා. ඉතින් ඒක හොඳට බලන් හිටියොත් පේනවා මේ පුපුරු ගැහිල්ලේ ඒ පෙන දාන ගතිය සීමාවක් නැහැ. ඇත්ත කරලා බැලුවොත් මේ හරි මගේ ඇඟ කියනවනේ. ඔය කම්පන චංචලට ආවට පස්සේ ඒක හොඳට සාදර වෙලා බලන් හිටියොත් මේ කම්පන චංචල මෙතරක් තාක් මගේ මේක මගේ නෙවෙයි කියලා මම සහ මම නෙවෙයි කියන සීමාව නැතු වෙනවා. ඉතින් නැතු ගියාට පස්සේ අපිට බයක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ කම්පල ටික, කරදර ටික, චංචල ටික, ආතති ටික, අසහන ටික මගේ කියාගන්න එක තමයි මනුස්සයා කියන්නේ. එයා කියන මෙන්න මෙච්චරක් කරදර චංචල කම්පන ටික මගේ. ඒක නැති වෙන්න ඕනේ නැහැ. ඒකේ සීමාව නැති වෙච්ච ගමන් අපිට කලන්ත හැදෙනවා, ආශාත්මක ලක්ෂණ පහළ වෙනවා, වක්කාර වෙනවා, ඔළුව කැරකෙන්න ගන්නවා. ඒ අර දේවල් ඔක්කොම කම්පන චංචල බවට, බුබුලු දාන බවට පත් වෙනකොට. ඉතින් 90කට වැඩි පිරිසක් බොහොම ඉක්මනට ඔකට එන්න යනවා. හිතුවට වැඩි ඒක වෙනම කාරණාවක්. 90කට වැඩි බය වෙලා යනවා භාවනා මධ්‍යස්ථානේ. සලුවක සල්දාලා නැගිටලා යනවා මොකද වෙනවයි කිය. ගිහිලා පිරිත් නූල් ගැට ගන්නවා. අප නූල් දානවා. පඳුරු ගැට ගන්නවා. භයාන දෙයක් දැක්කයි කිය. ඉතින් ඒගොල්ලන්ට නිවනක් දකින්න හම්බෙන්නේ ඒක හරහා යන්න නම් අපේ ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරේ කාය ජීවිත নিরপেক্ষව ඒක හරහා යන්න මේක එහා පැත්තට යන්න. එතකොට තමයි ඔය ත්‍රිලක්ෂණයේ පහළ වීමේ මකර තොරණ වගේ එහා පැත්තට යන්න පුළුවන් වෙන නිසා මේක පරියන්කේදී විතරක් නෙවෙයි ඕනම වෙලාවක තියෙනවා. අන්න ඒක දක්නාසුලුව හිටියොත් අපි ජීවත් වෙනවයි කියන ඕක දැක්කේ නැත්නම් අපි කඹුරණ එකයි කරන්නේ අනුන් වෙනුවෙන් පහඳින්නේ Tamanට හම්බෙච්ච manussකය වැඩ ගත්තේ නැහැ. ඒ නිසා බුදු කෙනෙක් පහළ වෙන්නේ අන්න එතෙන්ද අවධානය යොමු කරන්න අපි බෞද්ධ වුණාට අපි බුදුරජාණන් වහන්සේ ගරු කරන්නේ මේ කය දිහා බලන්නේ නැහැ. ඒ නිසා ඒක දිහා බලන්න බැලලා මේ එක්කෙනෙක් හරි කමන්නේ මේ ලියලා ඉදිරිපත් කරන එක අනික් අයටත් පොඩි ඇස්සර වීමක් වෙනවා ගුණයක් යොමුක් ලැබලා දෙනවා මේක අපේක්ෂා කරලා තවදුරටත් සමීපව සාදරව බලන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. පින්වත් ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව මෙම භාවනාවේ යෙදෙන විට දෙපා පිටුපසට දැමීමද දෙපා පැත්තකට දමා භාවනා කරමි. වේදනා දැනෙන විට ඉරියව් වෙනස් කළාට කමක් නැද්ද? භාවනාවේ යෙදී සිටින විට සමහර අවස්ථාවල ගැස්සිලා වාගේ දෑත පහළට වැටේ. එසේ වන්නේ නිින්ද යාමෙන් නොවේ. නමුත් එය තදින් මනසට දැනී නැවත අරමුණ කරා යන්නෙමි. ටික වේලාවකට පසු නැවතත් අර සිදුවීමම සිදුවේයි. පසුව මුල් අරමුණට ගමන් කර භාවනාවේ යෙදෙන විට එය මගහැරී යයි. මෙය පහදා දෙන්න. ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මේ සතියම ආවෙන් නැත්තම් සතිය ශීර්ෂයෙන් නැත්තම් සතිය තේමා කරලා බැලුවොත් ඒ නිදිමත වගේ වුණාට නැත්නම් ඉරියව් මාරු කරන්න හිතුණා ඉරියව් මාරු කරාට පස්සේ සතිය හොඳද නරකද කියලා බලන්න.
ඉරියා මාරු කරන නිසා සතිය හොඳ පැත්තට ගිහිල්ලා නරක පැත්තට ගියා. ඒක බාට අද්දෙක් ගැසිලා යනවා. ඒ ගැසිලාට පස්සේ අවදි වෙලා බලන්න දැන් මම වැඩියෙන් ශරීරය ගැන අවදිමත්ද? වැඩියෙන් සතිය පිළිලා තියෙනවද? නැත්නම් මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ වගේ මේ සතියට මේ කරන වැඩ පුංචි මල්ලෙන් ගහලා තමයි මාරේ අපි පටක් දන්නේ. ලොකු දේවල් කරලා නෙමෙයි. ඒ දෙයටත් අපි බය වෙලා භාවනාව අතාරින්නේ ශරීරයට ඒ තරම්ම ආස නිසා. ඉස්සෙල්ලා මම කිව්වා හරියට බලන්නේ නැහැ කියලා චෝදනාවක් තියෙනවා. අනිත් එක බැලුවොත් බලන්න මේක කුරුලෑවක්වත් වෙන්න බෑ, කෙස් ගහක්වත් පැහෙන්න බෑ, හැමරැලි වැටෙන්නත් බෑ කියලා බලනවා. ඉතින් එතකොට අත ගැස්සෙනකොට බය වෙනවා. ඒ කියන්නේ කාය ජීවිත নিরপেক্ষව යන්න ගිහිල්ලා ඔය බොහොම සරල දේවල් අපි ඔයිට වැඩිය දේවල් වෙනවනේ සාමාන්‍ය ජීවිතේ. ඒ නිසා මේ යන්නේ නිවන් මාර්ගය කියලා. ඒ දේවල් වලට සූදානම් මෙයම තමයි සූදානම් ශරීරය තමයි මේකට තියෙන තාක්ෂණික උත්තරේ. ඒක තමයි බාලදක්ෂ ව්‍යාපාරය කියන්නේ. බාලදක්ෂ ව්‍යාපාරය ඉස්ලාම සර් බේඩන් පවල් කියන්නේ be prepared. සූදානම් ශරීරය. ඒ සූදානම් ශරීරය තියෙනවා බාලදක්ෂයෝ. නැත්තම් නාකියෝ. නැත්තම් නාගිච්චෝ. දැන් මැරි කිය ඉන්න මැරෙනවමයි. මරණයට සූදානම් වෙලා ගියොත් එන්නේ නැහැ. ඒ නිසා මේවට බලන්න ඉස්සර පස්සර බලලා මේකෙන් සතිය වැඩිලා තියෙනවද අඩු වෙලා තියෙනවද කියලා. මොකද මේ සතිය දන්න කෙනෙක්ට එළියන් ඊට පස්සේ බලන්න මේක වෙන්න දෙන්නකෝ. එතකොට අපි ජීවිතේ වැඩ ගත්තා වෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සිතේ හටගන්නා අවස්ථා දෙකක් පිළිබඳව පැහැදිලි කර ගැනීම සඳහා ඉදිරිපත් කරමි. ස්වාමින් වහන්සේ මේ අවස්ථාවේදී සිත මතු පිට පවතින මෙන් දැනෙන අතර ඇතුළත නොපෙනේ. වරහන් ඇතුලේ හරහා නොපෙනේ. එවිට සිතේ කම්මැලි ස්වභාවයක් හිස් ස්වභාවයක් පවතින බව වැටහේ. එදිනෙදා කටයුතු වලදී තීරණ ගැනීමට සිදුවන අවස්ථාවලදී සිතේ කිසිම හැඟීමක් නොමැත. වරහන් ඇතුලේ නෙමෙයි ස්වාමීනි. තීරණ ගන්නේ පුරුදු වලට අනුව බව වැටහේ. අනෙක් අවස්ථාවේදී සිත ඇතුළට කිඳා බැස විස්තරාත්මකව පිට කෙනෙක් බලන්නාක් මෙන් කරුණු පැහැදිලිව ආපස්සට ගොස් බැලීමට හැකි බව වැටහේ. ස්වාමින් වහන්සේ පළමු අවස්ථාව බහුලව සිදුවන බවත් දෙවන අවස්ථාව ඒ අතරතුර වන බවත් වැටහේ. තෙරුවන් සරණයි. සර්වඥාන්සේ කියන දෙවෙනි අවස්ථාව තමයි අපේ ප්‍රകൃතිය. ඒවන්ට පළවෙනි අවස්ථාවේ මත් වෙලා ඉන්නේ අපි මේ ඉදිනදා සිදුවෙන මේ මතු පිට දේවල් වලට අනවශ්‍ය විදිහට 98%ක් කාලය යොදවලා අර හිතේ තියෙන ගැඹුර, හිතේ තියෙන සාන්තිය, හිතේ තියෙන සාමකාමී බව අපිට ගන්න බෑ. ඒක අපිට නුහුරු වෙලා. භාවනාවේ අඩු ගන්න මේ දෙක තාරාතිරම් ඇතුව 50ට 50ත් පෙන්වන වෙලාවක් තියෙනවා. අඩුපාඩු ඇතුව පෙන්වනවා. ඉතින් මේකේ කෝකද මට සාන්තිදායක, කෝකද මට හිතසුව සලසන්නේ, කෝකද මට අත්ත කුසලයේ කරන්නේ, කෝකද මට අත්ත සිද්ධිය කරන්න කියලා එකම මිනිස්සෙකුටවත් මෙහිපිට දැනුමක් නැහැ. ඒගොල්ලන්ට බාහිරේ තියෙන කලබලත් එක තමයි අපරාධින කාලිනාස්ති කරනවා. ඒකට අර ඇතුලේ තියෙන සාන්තිය ප්‍රභාස්වරේ දැක ගන්න බෑ. ඒකට බාහිර කෙනෙක් දැක්කත් දකින්නේ කලබලේ විතරයි යා. භාවනා කරපුවාම දකින්නේ ඇතුලේ ඉන්න කෙනත් පිටේ ඉන්න කෙනේ සාන්ති කරගතිය තියෙනට පිට තියෙන කැළඹිල්ල හරහා බැලුවොත් Taman තුලක් තියෙන ඊටාම අහිංසක මිනිස්සෙක් ඇතුලේ ජීවත් වෙනවා. අනික හැම කෙනා තුල ජීවත් වෙන අහිංසක මිනිස්සෙක් නමුත් අර පිට තියෙන රූපලාවන්‍ය නිසා ආටෝපසාටෝප නිසා එහෙම නැත්නම් ඒවට කියන්නේ මේ ආලවට්ටම් කියලා. මේ ආලවට්ටම නිසා පැටලිලා තියෙන්නේ. ඉතින් වැද්දෙකුට වැද්දෙක් දකින්නකොට ආලවට්ටමක් නැහැ. ස්වභාවෙනේ බල්ලෙකුට බැල්ලියෙක් දකින්නකොට ආලවට්ටමක් නැහැනේ. ඉතින් උන් කරන්න තියෙන ජඩගම් කරන බොහොම සන්තෝෂෙන් ජීවත් වෙනවා. කවදාකවත් ආතතියක් බල්ලෙකුට තුනයි කියලා නිකම්ම පොතක ටිවිලා තියෙනවා. උන්ගේ සමහරට බලු භාෂාවෙන් ලියලා තියෙයි අපිටත් පොත කියවන්න දෙවිකම තියෙන්නේ. ඒත් හොන්දට මතක තියාගන්න ආතතිය තියෙන්නේ ගමේ බල්ලන්ට මිසක වල් බල්ලන්ට නෙවෙයි. මෙතෙක් කල මුළු මානව ඉතිහාසයේ කිසිම තැනක වල් බල්ලෙක් ලෙඩ උණයි කියලාවත් ලියවිලා නැතිලු. වල් බල්ලන්ට බලු දොස්තරලත් නැහැ. ගමට හදන්න ගත්තන උන්ට ලෙඩයි දොස්තරලයි ඉන්ජෙක්ෂන් උයි බලු ඇඩ. ඒ නිසා ඔක්කොම තියෙන්නේ ආලවට්ට. මේ නිසා යට හිත හැමදාම සීතල ගැඹුරු ජලාශයක් වගේ මනුස්සකම තියෙනවා. කිසිම දාසක ප්‍රමාණ නැහැ ඒකට යන්න. ඉතින් ඒකට යන්න පාර දන්නේ අපි මොකද මේ දරුවන්ගේ වැඩයි අම්මගේ තාත්තගේ වැඩයි දේශපාලන වැඩටයි ගත කරලා මං කියන්නේ කඹරනවා කියලා.
ඉස්ලාම් ප්‍රසිද්ධික වගේ කඹරන ගමන් ඇතුළ බලන්න පුළුවන්. ඇතුළේ පුදුමාකාර සාන්තියක් තියෙන. කවදාකවත් කාටවත් එක හොල්ලන්න බෑ. අපි වැඩි තියෙන්නේ අනුන්ට ඇඟිලි ගහනවානේ. අනුන්ගේ දේවල් අවුස්සනවා නෙති අපිට සහ ගන්නවා. කවදාකවත් එපා කිසි දෙයකට ඇඟිලි ගහන්න. ඒකට තමන්ගේ ඇතුළේ තියෙන මේ ප්‍රභාස්වරය ඒක දන්නේ නැති කෙනාට භාවනාව හරියන්නේ නැහැ කියලා බුදුහාමුදුරේ දේශනා කරනවා. තමන් තුල නිවන තියෙනවා, ඇතුළේ තමයි නිවන තියෙන්නේ කියන එක දන්නේ නැති කෙනාට කොච්චර භාවනා කරස් භාවනාව හරියන්නේ නැහැ කියලා. ඉතින් මුළු කතෝලික සභාවෙම විමුක්තිය තියෙන දෙවියෝ අතේ. නමුත් ජේසුස් වහන්සේ වැඩියෙන්ම ළඟින් ආශ්‍රය කරපු මේරි මැග්ඩලින් ලියනවා. ඒක බයිබලේ නෑ, ඒ ගොස්පල් එක විමුක්තිය තියෙන තමන් තුල කියලා. ඉතින් බලන්න කොච්චර පටලවිල්ලක්ද වෙලා තියෙන්නේ කියලා. මේ පුංචි දේ විමුක්තිය තියෙන දෙයයන්ාන්සේ අතේද විමුක්තිය තියෙන ඇතුළේද කියලා බැලුවොත් තමන් තුල තියෙනවනම් කොහෙද දඹදිව යන්නේ මොකටද යෝකට? මෛත්‍රී බුදුහාරයන්ගෙන් ඉන්නේ මොකටද යෝකට? මේ දැන්නේ තියෙන්නේ. පිට කලබලෙ තිබිච්චයි. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ තියෙදි බලන්න ඇතුළේ අර සාන්තදායක පුද්ගලයා ඇතුළේ ඉන්නවා. ඒක අපිට බයයි. ඒක අපිට චකිතයි. ඒක අපිට මානසික අසහන ගෙන දෙන්න සුළුයි. ඒ තරම්ම අර කලබලේ ජීවත් වෙලා gedara මතක නැති වෙච්ච මිනිස්සෙක් ආයි. ඒ නිසා මේ ශාන්තිකර තත්වය තමයි 98ක් තියෙන්නේ. අර පිට ලෙල්ලේ තියෙන ආගන්තුක උපක්ලේශ ටිකෙන් තමයි අපි නටවන්නේ කියන එක අඩු ගානේ අහලා තියෙන්න ඕනේ. අඩු ගානේ ඒක අනුමාන ඥාණයට වැටලා තියෙනවා. එතකොට නම් භාවනා කරනට අහු වෙනවා. ඉතින් ඒක දන්නේ නැත්නම් අහලා නැත්නම් අනුමාන ඥාණයට අහු වෙන්නේ නැත්නම් කිසි යෝගාවචරයේ දෝෂයක් නැහැ. 100%ක්ම ගුරුනාංශගේ වැරද්ද තියෙනවා. උගන්නන කෙනාගේ තමයි 100%ක්ම වැරද්ද. ඒකයි මේ අපි එදිලා පුළුවන් තරම් මේ කියන්නේ කොච්චර භාවනා කරලා සංකල්ප හරි නැත්නම් දෘෂ්ටිය හරි නැත්නම් වැඩේ හරියන්නේ නැහැ. එන්ජින් එක පිටිපස්සට ගියර් එක දාලා තියෙදි කොච්චර පෑගුවත් කොච්චර පෙට්‍රල් දුන්නත් ඉදිරියට යන්නේ පස්සටමයි. අනිසයි ටික හදා ගන්න ලැබේවා කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව මා කිසිම මෙනෙහි කිරීමකින් තොරව පාදයට මනස තබා සක්මන් කරමි. වැල්ලේ ඇති රරු සිසිල් සිනිඳු උණුසුම් ගති නිරතුරුවම දැනේ. පාදයේ ඉහළ කොටස ඇති මාංශ පේශීවල චලනයේද දැනේ. නමුත් සිතවිලිද පැමිණේ. සමහර විටක සිතවිලි ඔස්සේ සිත යමින් තිබෙනු දැනේ. නමුත් මා සක්මන් කරනවාසේද හැඟේ. සිතවිලි වලද පැටලුණු ස්වභාවයක් ගනී. කාරුණික උපදෙස් පතමි. මාහට සක්මන විනාඩි 45ක් පමණ කළ හැක. පර්යංකය මාගේ මූල කර්මස්ථානයේ ආස්වාස ප්‍රස්වාස වේ. ඉහත දිනයන් දෙකෙහිදීම භාවනාවේ ලොකු වෙනසක් නොදුටු වෙමි. වරහන් ඇතුලේ වේදනාව ඊටා අධික බැවින් පර්යංකෙන් නැගී සිටීමට සිත්වේ. මිනිත්තු 20කට වඩා සිටියේ නොහැක. නමුත් අද දිනේ මා දැඩි අදිෂ්ඨාන සහගතව කොපමණ වේදනා දැනුණද නොනැගිටිමි යන්න සිතා පර්යංකයට හිඳගතිමි. සක්මණෙන් දැනුණ වෙහෙස නිසා ඊටා ගොරෝසුව හුස්ම දැනුණු අතර මගේ යටිකය සහ උඩුකය දෙකම අමතක කොට නාසිකාග්‍රේම මනස රැඳ වූයෙමි. ඔබ වහන්සේගෙන් ලද උපදේශද ක්‍රියාත්මක කළෙමි. වරහන් ඇතුලේ ආස්වාස ප්‍රස්වාස 1 සිට 8. එය බොහෝ දුරට සාර්ථක වුණි. නමුත් මාගේ දණහිස්වල ඇති වේදනාව එසේම විය. එය අමතක කොට හුස්ම රැල්ලේම මනස යෙදෙව්වෙමි. පුදුමයක් මෙන් මාහට වේදනාව දෙස නොබලා වේදනාව දරා ගැනීමේ ශක්තිය ලැබී ඇත. මාහට ඊටා සතුටිය. මෙසේ මිනිත්තු 40ක් 45ක් පමණ වේලාවක් රැඳුණෙමි. ගරු ස්වාමින් වහන්සේ මාහට නිස්සරණ වනයේට ආවිත ඇති උනන්දුව ආසාව gederදී ඊටාම මදය. නිවාඩු පාඩු තිබුණද භාවනා කිරීමට සිත නොදෙයි. නමුත් සෑම විටම සතියෙන් සිටීමට උත්සාහ කරයි. එහිදීද මා දකිනුයේ සතියේ නැති අවස්ථා ඊටා අධික බවයි. නමුත් මාහට ඊටා සතුටට කාරණයක් ඇත. මාහට පෙර පරිදි තරහව නොනැගේ. තරහව ඇති වූ විගස මාගේ මනස දෙස මා විසින්ම බැලීමට පෙළඹී ඇත. එයද මා ලැබූ ජයග්‍රහණයක් යයි හැඟේ. කාරුණික උපදේශ පතමි. තෙරුවන් සරණයි. ඔය වේදනාවයි තරහයි නැත්නම් බබා දොයිනවා. භාවනා කරනකොට ওই දෙක පැනපු ගමන් සාක්කුවේ දා ගන්නවා ඔළුව ගන්න පටන් ගන්නවා. නිසා වේදනා තිබේවා තරහ තිබේද කොන්ද කියලා මෙහෙම හිටින්නේ ඉද්ද ගැහුවා වගේ භාවනා කරනවා. ඒ නිසා මට හරිම කනගාටුයි.
මයිලඟ තියෙන ඕනනම් තොග බිස්නස් එකට තරහා. පැකට් එකක් දෙයක් දෙන්න පුළුවන් වේදනාවක් දෙතයි. මේ දවස්වල ටිකක් තියෙනවා තුවාල වෙච්ච දෙතයි පොඩ්ඩක් අරගන්න ඕක නැති වුණොත් ජීවිතේ හරිම ඩල් අපා. ඕක ටිකක් තියෙන්න ඕන නිකන් උම්මලකට කැලි දානවා වගේ පතෝල හොද්ද නිකන්. හරි නෑනේ. එහෙම කරන්න යන්න එපා. ඒක ජීවිතේකට ගිහි කට්ටිය තියාගන්න මේ තරහ පොඩ්ඩක් නිකන් හරක් අංගක වගේ දාගෙන අර ඉදිකටු දී දාලේක වයික දාලක තියාගන්න. නැති කරන්න යන්න එපා. හරි අප්සෙට්. ඒ සක්මන් කරනකොටත් අර හිතවිලි තියේදී සක්මන දිහා බලපුවාම මේ වගේ කෙනෙකුට කියන්න වෙනවා. සැකෙන්නේ කතා කරන්නේ. හිතවිලි බලන්න එපා සක්මනම් බලන්න කියලා. ඉස්සලා කියපරන්නේ හතර බලන්න මේපා හිතවිලි දිහාම බලන්න කියලා. බුදයට විශ්වාසය ඇවිල්ලා තියෙන්නේ. විශ්වාසය ආවට පස්සේ තරහට එන්න දෙන්න. විශ්වාසය ආවට පස්සේ කේන්තියට එන්න දෙන්න. විශ්වාසය ආවට පස්සේ හිතවිලි වලට එන්න දෙන්න. ඒකට ඒව එකක්වත් ගණන් ගන්න දෙයක් නැහැ. ඒ විශ්වාසය නැති වුණොත් තමයි ඒව ඇවිල්ලා අපිට විශ්වාසය කියන්නේ සද්ධාව. අපි මේ සද්ධාව පොඩක් දුන්නට පස්සේ කොරෝනා වලට බය වෙන්න දෙයක් නැහැ. කොරෝනා තිබ්බත් මූණත ගන්න නැතුව හිටියන ඉවරයි. නේ කෙනෙක් කිව්වේ මූණ හැමදැනම නලියන්න පටන් ගන්නවා, කහන්න පටන් ගන්නවා, මුළු ඇඟම යනවායි කියලා. අපි පැයකට 26 සැරයක් මූණත ගන්නවා. ඉතින් කොරෝනා ඕකෙන් තමයි බෝ වෙන්නේ. කොරෝනා දැනගෙන තියෙන කොමාරි මූ 26 සැරයක් මූණත ගන්නවා කියලා. ඒ අල්ලගත්ත දොස්තර කිව්වා මූණත ගන්න එපයි කියලා. අනේ ඌත් මැරිලා ගියා. ඊට පස්සේ හන්දට යන කට්ටියට හෙල්මට් එක දාපුවම මූණත ගන්න විදියක් නැතිලු. දැන් පොඩි ඩිවයිස් එකක් හදලා තිනවා ඇතුලේ මෙහෙම වෙන්න. කකුල මිදි කරනකොට ඇතුලේ පොඩි කැන්වස් කෑල්ලක් මේ ස්පොන්ජ් කෑල්ලක් ඒකයි ඔය කොල්ලෝ කෙල්ලන්ගේ මූණත ගන්න. කොරෝනා හැදෙනව නැත. අපි තියෙන හැම 80න් කරන හැම වැඩකටම ලෙඩක් වෙනවා. ඒක දැනගෙන මේ කොරෝනා අතේ තියෙනවා මූණේ නෑ ගෑවුනොත් කටේ නාය හැදෙනවයි කියලා ඒ දඹානේ ගියාට පස්සේ වනිලා ඇත්තෝ කතා කරලා මිනික් ගජ්ජෝ කොළඹේ ඉන්න දවසට 10 සැරයක් අත් දෙක හොදනවලු. උන් හිතනවලු මේ නහය කටයි වහපුවාම කොරෝනා හැදෙන්නේ නැති. ඇයි තව 6ක් තියෙන්නේ? 4ක් තියෙනවනේ ඇරිලා. මුන්ට පව් කරන්න එපයි කියන කපොල ඇත්තෝ. මූ උදේ ඉඳලා හැන්ද වෙනකම් පව් කරලා මේකට මොහොර දාලා සනීප වෙන්නේ නැහැ. පිස්සු. අපිට හැදෙන්නෙත් නැහැ කිව්වා. ඇවිල්ලා ඉතින් ළමයි ටිකක් ඇත්තට මොහොර දාගෙන හිටියා. ඌ දාන්නේ නැහැ. මිනික් ගජ්ජෝ. ඉතින් ඒ නිසා ඒ ලෙඩ සේරම හැදෙන්නේ අපි මේ නොදැන කෙරුවොත්. අපි දැනගෙන කරනවා නම් මූණ කහන්න ඕන ලේන්සුවක් තියලා කහන්න. කොරෝනා තියේ මේ මොල්ලිකොට ගාවත් කොරෝනා තියේ මට දැන් ප්‍රශ්නයක් නැහැ. මම උඩ වැඩිපුර ඇසුරට ගන්න නැහැ. පොඩ්ඩක් ඈතින් තියෙනවා. නැත්නම් හරි ආසයි ඇසුරට මං. සෝෂල් ඩිස්ටන්ස් තිබ්බා. මම ලේන්සුවකින් පිස්සා වැඩි භජනෙට යන්නේ. ඒ නිසා මේ කෙලෙස් වල නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. මේක ඇඟේ දාගන්න එකේ ප්‍රශ්න තියෙන්නේ. නිසා ද්වේෂය ටිකක් තියෙන්න ඕනේ. වේදනා ටිකක් තියෙන්න ඕනේ. හිතවිලි ටිකක් තියෙන්න ඕනේ. ඕක නැත්තම් හරිම ඩල් ජීවිතේ. ඒ වයින් තමයි කියන්නේ අපිට පිස්සු නැහැ කියලා. එහෙම නැත්තම් මෙන්ටල් අප්සෙට් යනවා. සයිකියාට්‍රික් කේසස්. ඒ නිසා ඒ තුනම නැවත ලැබේවා කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව පාදයේ මෙනෙහි නොකරමින් බැලුවෙමි. ලනු කාපට් එක මතට යටිපතුල තදවනවා දැනුනි. එකක් ඇර එකක් කකුල ඉදිරියට යන බව දැනුනි. තබන බවද දැනුනි. විලුඹට මුල් ශරීරයේ බර එබී යනවා වාගේ දැනුනි. පියවර කීපයකට පසු ලනු කාපට් එක පසුපසට තල්ලු කරමින් විලුඹ ඔසවා ඉදිරියට ගෙන යනවා දැනුනි. ඒ දැනුණ විට තව තවත් පියවර එසේ යමින් බැලුවෙමි. තවත් අවස්ථාවක කකුල දිගහැරෙමින් ඉදිරියට යෑමට තල්ලුවක් දෙන බව දැනුනි. එහි යම් ආස්වාදයක් ඇති බව සිතුනි. එයම කිහිප වතාවක් කර බැලුවෙමි. විටක හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා දැනුනි. ඒ අතරම ලනු කාපට් එකේ පය වදිනවාද දැනුනි. ඒ නිසා හුස්ම බලමින්ම සක්මන් කළෙමි. එහෙත් හුස්ම අමතක වූ අවස්ථා බොහෝය. පරයන්ක භාවනාව විවිධ චිත්ත රූප පෙනුනි. ගංගාවක් මැද පටු යකඩ පාලමක් මත යකඩ රෝලක් තල්ලු වී යෑම, චෛත්‍ය රැසක් සහිත වැලි මළුවක් ආදී ලෙස චිත්ත රූප පෙනේ. ඒවා තිබියදී හුස්ම දැනෙනවාද බැලිමි. වායුව ඇතුල් වීමට දීර්ඝ වේලාවක් ගත වුවද ඉක්මනින් හුස්ම පහතට එනවාද දැනුනි. ඊළඟ හුස්මට ඉලක්කම් 6ක් විතර ගණන් කරන්නට තරම් වේලාවක් ගත විය. ඒත් සමගම අනෙක් හුස්ම පෙළ ඉක්මනට ඉහළට සහ පහළට ගියේය. විටින් විට හුස්ම නොදැනුනි. වර එක හිස කඩා වැටීම සිදුවිය.
එවිට සිත නිදිද කියා අසා ඔළුව ඔසවා ගත්ෙමි. මෙය කිහිපවරක් සිදුවිය. ඇස් ඇරියේ නැත. මෙලෙස පර්යංකේදී එක් එක් රූප මැවීම සිදුවිය. ආහාර ගැනීම. කටේ හකුවට එහා මෙහා යනවා දැනුනි. බත් ඇනීම පිටක් ලෙස කට ළඟටගෙන මාපට ඇඟිල්ලෙන් තල්ලු කළෙමි. හපන විට බත්තට තැලී යනවා දැනුනි. විටක කම්බුල බාහිරට කෑම ගොස් කම්බුල පිම්බෙනවා දැනුනි. ටිකක් වෙලා හපද්දී කෙල සහ බත් එකතු වී වමනයක් මෙන් දැනුනි. පිළිකුලක් දැනුනි. බත් කට හපා ඉවර වීමට පෙර භාගයක් ඉබේම ගිලී යයි. ඉතිරි ටික තැලි තැලි කෙල සමග මුසු විය. මට වමනයක් දමන්නට සිතුනි. කෑමත් අප්‍රසන්න විය. එහෙත් බෙදාගත්තා නම් කන්නේයයි පවසන අම්මා මතක් විය. උදේ 6 වෙනකල් විකාලයේ බවත් මතක් විය. යලි කෑම පටන් ගත්ෙමි. ඉක්මනින්ම වැඩිය නොහපා ගිල දැම්මෙමි. එහෙත් පිළිකුල් බව අවසන් නැත. කෙලහා බත් මිශ්‍ර වීමත් බලෙන් ගිල්ලවීම නිසා උගුර රීම සිදුවිය. පිගානේ තිබූ කෙස් කැබැල්ලකුත් ඉවත් කර පසක තබා ඉවර වනතුරු කෑවෙමි. අතුරුපස කෑමට පවා හිත නොදෙයි. වැලි තලප කැබැල්ලක් කන්නට සිතුනි. ඒ නිසාම එය නොගෙන අනෙක් දේවල් අනුභව කළේද හැපෙන බව, තැලී පොඩි වී කෑම කැබිලි වීම ආදියද බලමිනි. අතුරුපස බෙදා නොගෙන සිටියානම් ලෙස සිතුනි. එතරම් වමනයක් ගිලෙනසේ දැනෙන නිසා අප්‍රසන්න බවක් දැනුනි. යෝගට් කන විට දිවට සිසිලසක් දැනුනි. උඩුතල් හා දිව අතර තැලී දෙපසට වන යෝගට් උගුරෙන් පහළට ලිස්සා යනු දැනුනි. කෑම උදරයේ පෙදෙසට හෙමින් ලිස්සා යන බව ඇස් පියාගෙන විඳගතිමි. නුසුදුසු දෙයක් කෑවක් මෙන් තවමත් ඒවා ඇඟ ඇතුලේ තියෙන බව දැනේ. මට දැනෙන හැඟීම් එලෙසින්ම විස්තර කිරීමට නොදත්ෙමි. දැනෙන දේ නොලියා සිටීම නුසුදුසුයයි දෙසූ බැවින් ලීවෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ වේවායි ප්‍රාර්ථනා කරමි. හොඳ මේ සංඝයාන්තර වැටින්නේ ඒ ස්වාමීන් වහන්සේලා උදේ සක්මන් පරියන්ක නෑ කමඨාන් සුද්ධ කරනකොට කියනවා මේ උදේට 100න් බත් කනකොට බත්තට කීයක් හැපෙන්නේ නැතුව ගිලිනවද කියලා තේරෙනවලු. අපි හපනකොට 120ක්වත් බත්තට හැපෙන්නේ නෑ. ඉතින් ටික හැපෙන එකලාගේ නම්බියුන් අනිත් එක ඔක්කොම බඩස් කාලා ගිල ගන්නවා. ඉතින් ඒ වගේ අපි කරත්තරෝදයක් යනකොට මේ සක්මන් කරනකොට එක පයකනේ බර අල්ලන්නේ. අනික් පය ඒකට පැද්දිලා ගිහිල්ලා හිටිනවා. ඒක බුදුරජාණන්සේ කරත්තරෝදයකට සම කරලා තියෙනවා. එක අරයක තමයි බර අල්ලන්නේ. නීමියේ ඉඳලා බොස්කෙඩියට එක අරයයි ඊගාඩි එක යනකොට ඊගාව අරය ඇවිල්ලා බර ගන්න. ඉතින් බලන්න කරත්තරෝදේ කොච්චර පොඩ්ඩද බිම වැදිලා තියෙන්නේ කියලා. අනික් හරිය තියෙන්නේ ඇලයින්මන්ට් එක අරන් දෙන්න විතරයි. අපි ඇවිදිනකොට කොච්චර පොඩ්ඩකද ඇවිදින්නේ. අපි කකුල් දෙකේ කිව්වට එක කකුලේ ඇවිදින්නේ. 7යික ඇවිද්දත් 4-5-7 ඇවිද්දත් ඒ බල්ලෙක් ඇවිදිනකොට පොඩ්ඩක් බලන්න කොච්චර පොඩ්ඩද පොළවේ වදින්නේ කියලා. ඔලිම්පික් දුවනකොට බලන්නකෝ. ඉතින් ඒකෙදී අපි මුළු රෝදයක්ම පොළවේ වදිනවා කියලා හිතානේ. බත් කනකොට හැම ඇටයක්ම හපන කියලා නෑ. 102යි. අපේ මොලෙන් වැඩ කරන්නේ 102යි. ඒතර 98%ක්ම ෆ්‍රැක්චරල් ෆ්‍රෙෂ්. උපන්දා ඉඳලා වැඩ කරන්නේ නැහැ. මරණ කොටත් ඒකේ හිම්ම තමයි. අපි දන්න රට් එකේ උදේ ඉඳලා හැන්ද වෙනකන් කුරුමිනියෝ වගේ දුවන මිසක් අනෙක් පත කොහෙද කියලා දන්නේ නැහැ. ඒකයි දරුවචනගේ 100%ක් වැඩ කරන්නේ. ඉතින් ඒක නිසා බත් කනකොට බත් කන එක තියේදී පිටිකුලට ගියොත් වැඩේ කචා. ඉතින් මහසි සාඩෝ ස්වාමීන් වහන්සේ කියනවා ඕක වෙනවලු වයසක අයට. ඉතින් ඒගොල්ලෝ දවස් 10-15 භාවනා කරනකොට 7-8 වෙනි දවස් වල පණ නැතු වෙනවා. ඒගොල්ලෝ මේ පිළිකුල් කරන්න ගිහිල්ලා. නිසා සුපිරි ආහාරයක් දෙන්නේ. මස්මාළු සහිත සුපිරි ආහාරයක් දෙනවා. මහසියකට ගියාම හැන්දෙන් ගෑරෙප්පෙන් කන්න ඕනේ. ජරා කරන්න බෑ කැටයක් විසි කරන්න දෙන්නේ නැහැ. මේ වගේ මෙච්චරත් නැහැ ශාලාවේ 600කට කන්න දෙනවා. මුර දෙකට දෙන්නේ මාත් ඉඳලා තියෙන වැඩ කරන්න ඒ ළමයා කියන්නේ පොඩි හාමුදුරුවෝ එක ඇටයක් වැඩිපුර වෙදන්නත් බෑ. මම දන්නේ නැතු එක දවසක් ගිහිල්ලා ඒ කෙනෙකුට බත් ටිකක් බෙදුවා. සයිඩෝ ආවා ඊතලේ වගේ මට කාටවත් බෙදන්න එපා. උතන තියෙන ඕනනම් බෙදා ගන්න කියන්නේ එක ඇටයක්වත් විසි කරන්නත් බෑ. 600ක් දානේ වළඳනවා එක ඉඳුල් ඇටයක් නැහැ. ඒගොල්ලෝ යන්න ඕනේ තමන්ගේ රෙසිඩෙන්ෂල් තැනට ගිහිල්ලා පාත්‍රය හොදා ගන්න ඕනේ. ඊ ගිය ගමන් ඊටු 600 දැම්මා 300 දැම්මා. ලංකාවේ හාමුදුරු දෙනමක් වැළඳුවොත් 6 දෙනෙකුගේ බත් විසි කරනවා. ඒ පිළිකුල් දැල්ලා නෙවෙයි. මගට කනකොට එපා වෙලා පිළිකුල් දැල්ලා නෙවෙයි. දන්නේ
මගේ බඩට කොච්චර දාලානේ කියලා දන්නේ නැහැ. ඔය දෙනවට කනවා. ඉතින් ඒ නිසා මේ වගේ කරනකොට පේනවා අද ලෝකේ ආහාර සංවිධානයේ ලෝක සංවිධානය හොඳටම දන්නවා නිෂ්පාදනය කරන ආහාර ටික ඇති කියලා. 140කටත් වැඩි යන්නේ අරක්කු පෙරන්න. ඊටු ටික මුහුදට දානවා මිල පාලනය කරන්න. ඉතින් ඉතියෝපියාවේ ඉන්නේ ඕන කාමරෙනවා. ඇමරිකාවෙන් කාලා තර වෙලා මැරෙනවා. બોලේ ඉතින් මම මොකද කරන්නේ? ඉතින් ඒ නිසා කනකොට හරි නානකොට හරි දත්ම දිනකොට හරි පරියන්කේ ඉනකොට හරි සක්මණේ ඉනකොට හරි බලන්න අපි කොච්චර පොඩ්ඩද වග වෙන්න පුළුවන් අපිට දැන කරන්නේ අනිත් සේරම රූකඩේ තමයි කරන්නේ. ඉතින් ඔය උපන්නාට මේලෝ වැන්නවා වුණා කියලා සුරලෝවින් බට හොල්මනක් වගේ ඉඳලා වැරලා එනවා. අනේ ජීවත් වෙල්ල අප්පා ඕම්ම ගනිලා පොළවේ ඇවිදපල්ලා ඉතරයි අපිට කියන්න තියෙන අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ වාඩි වී මුලින්ම වටපිටාව ගැන දැනුවත් වුණා. මුලදී හිත පිට ගියත් ටික වේලාවකදී හුස්ම අරමුණ කෙරෙහි පැමිණියා. පටන් ගැනීමේදී හුස්ම ඊටමත් සියුම්. මෙලෙස ටික වේලාවක් ඉද්දී තද නිදිමත ගතියක් දැනුණා. නිින්ද නොගිය බව විශ්වාසයි. නමුත් වෙනත් ලෝකයට ගියා වගේ ගතියක් දැනුණා. එකවරම නිින්දෙන් ගැස්සී ඇහැරෙන්නාක් මෙන් අරමුණට පැමිණියා. මේ වේලාවේදී ඉන්නේ කොහෙද කියා දැනුවත් භාවයක් නොමැත. මම මේ භාවනාව කරමින් සිටියා කියා මතක් කරගන්න කාලයක් ගත විය. දැඩි නිශ්ශබ්ද බවක් හා ශරීරයේ හිස් අවකාශයක තියනවා වැනි ගතියක් දැනුණා. නැවත නිදිමත ගතිය එන විට ඒ ගැන දැනුවත් වුණා. ඒත් ටික වේලාවකින් සංඥා පෙනෙන්න ගත්තා. ඒවා හරියට හීන වගේ. සමහර ඒ වගේ මමත් හිටියා. ඒ ගැන දැනුවත් වෙන්න ටික වේලාවක් ගියා. හීනයක් පේනවාද කියලාත් හිතුණා. ඒත් නිින්ද ගිහින් තිබුණේ නැහැ. එක්වරම අරමුණට එනවා. ආපහු අර විදිහට සංඥා ගොඩක් පේන්න ගන්නවා. අරමුණට හිතගෙනත් තියන්නේ මම ඊතාමතා නොවේ. ඉබේටම එනවා. ටික වේලාවක් යද්දී මේ සංඥා පවතින කාලය අඩු වුණා. ශරීරයේ යම් යම් දැනීම් වලට අරමුණු කරගෙන හිටියා. හිත නිදහස් තැනකට පැමිණියා. මෙතන ඉන්න දැඩි කැමැත්තක් තිබුණත් ඊයේ ඔබ වහන්සේ දුන් උපදේශ අනුව ආයාසයෙන් හිත එතන තියාගන්න උත්සාහ නොකර නිදහසේ හිටියා. එවිට වේදනාවන් දැඩිව දැනෙන්න ගත්තා. ඒත් එක්කම ඒ වේදනාව පිළිබඳ හිතේ ඇති වූ අකමැත්ත දැක්කා. ඒත් එක්කම වේදනාව නැති වුණා. මෙලෙස දිගින් දිගටම සිදු වුණා. වෙනදාට වඩා සතුටකින් භාවනාවෙන් නැගිට්ටා. භාවනාවෙන් නැගිට්ට පසුත් පපුව ප්‍රදේශයේ සුවපහසු බවක් තිබුණා. මා කරගෙන යන ආකාරය නිවැරදිද? අර නිදිමත ගතිය හා හීන පේන වැනි අවස්ථාවේදී මත් ගතියක් දැනෙනවා. එතනදී සිදුවන්නේ තීන මිද්දේ මතුවීමක්ද ස්වාමින් වහන්සේ? මා කෙරෙහි කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. තෙරුවන් සරණයි. ඊට හැම වෙලාවෙම සිද්ධ වෙනවා. සිද්ධ වුණාට අපි අර Taman දිහා වර්තමාන වශයෙන් බලන්නේ නැති නිසා මේක අහුවෙන්නේ නැහැ. කලුකොන්දේ පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේ පොතේ ලියලා තියෙනවා. ඒ දවසට පැය නැත්තම් බණ 7-8 කියන්න වෙනවා. දේශපාලන වේදිකාවල අමද්දීප ව්‍යාපාරේ එතනින් ගියාම මැලේරියා මර්ධනේ ගියාට පස්සේ වටාත් තියදී බණ කියද්දි පස්සෙරයක් නිඳ කියලා තියෙනවලු. නැගිටලා බලනකොට බණ කියනවලු. ඕම් බලාපංකෝ වැඩි. ආමුද්‍රෝ බණ කියනවා. ඉතින් කියනවා මගේ චරිතාපදානේ වෙන කෙනෙක් හරි ලිව්වනම් කවදාකවත් කෙනෙක් ලියන එකක් නැතිලු ඔහොම. ඒකයිලු මේ චරිතාපදානේ ඉස්සල්ලාම ලංකාවේ ලිව්වේ කලුකොන්දේ පඤ්ඤාසේකර සාන්ති. එන ලොකුයි. ඉතින් වේදිකාවල දේශපාලනඥයෝ කතා කරනකොට නිදි ගානක්වත් නැතිලු. ඇඳට ගිහිල්ලා ඇඳ උඩ බංකුවක් තියාගන්නලු බංකුවේ නිින්ද යනකල් ලියනවලු. එහෙම ප්‍රතිචිබ්බනි දාගත්තා. ආයෙ නැගිටපුවම ආයෙ ලියනවලු. ඉතින් හරිම අවදීලු ජීවිතේ. ඉතින් ඒ නිසා අපි හුඟ වෙලාට ඉන්නේ නිින්දේ තමයි. ඔය ගෙදර මනුස්සයා කතා කරනකොට ගෑණි අහන මට වුණේ මොකද කිව්වේ? ගෑණි කතා කරන මිනිහා නෑ. මොකද කිව්වේ? මට වුණා කියලා. ඉතින් ටික කතා දෙනවා. අමරසයි නිතරම කියනවා විනෝසමේ මට වුණා කියලා. ඇත්ත හීනේ ඉන්නේ බුදුහාමුදුරු කියනවා අපි ඉන්නේ මදේට ප්‍රමාදයට වැටිලා. ඒක දන්න එක මේ තියෙන්නේ. අපි එයාට hina වෙනවා. hina වුණාට අපි ඔක්කොම ඉන්නේ බීලා. ඔක්කොම මත් වෙලා ඉන්නේ කුඩු ගහලා. මොනවද දන්නේ මේ Tamanට අවදි නෑ. ඒ අවදි භාවය විතරමයි බුදුරජාණන්සේගේ 84000ක් ධර්මස්කන්ධේ තනි වශයෙන්ට කියනවනම් ඔන්නේ අප්‍රමාදී අවදි බව තමයි කියන්නේ. ඉතින් අපි කරන්න තියෙන්නේ හොඳට කාලා බුදින එක තමයි බුදු වෙන එක නෙවෙයි. බුදින එක තමයි තියෙන්නේ. ඉතින් මේක දැක්කට පස්සේ තේරෙනවා අනේ මේ මනුස්ස ජීවිතය අහ කන හැටි.
මරණ මොහොතේ ඔකට පේනවා. දැන් මේ කෙනාට මරණ මොහොතේ ඉස්සලා පේනවා. බොහෝ විට ස්විච් එක ඕෆ් වෙලා තියෙනවා. මේ ලෝකේ නැහැ. යා හොල්මන විතරයි තියෙන්නේ. ඒක දන්නවනම් ජීවිතය හරියම සජීවී. ඒ තේනවා තා මිනිසුන්ට කතා කරන්න ඉස්සෙල්ලා මිනිස්සු පොඩ්ඩ අවදි කරවන්න ඕන. බුදුරජාණන් හැම වෙලාවෙම බණ කියන්නේ ඉස්සෙල්ලා සුනාත තාරේ චරාත ධම්මේ කියලා කතා කරනවා. මහණේ එසේනම් අසව්. අපි ගරු සභාවෙන් අවසරයි කියන්නේ. අපි ගෙදර දොරේ කතා කරනකොට ඒ ගරු සභාවෙන් අවසර නැහැ. ඔය කියන්නේ යනවා. ඒ මනසට ඇහෙන්නේ නැහැ. ඒ මනස වෙන කොහෙද? අනිකාන ඉතින් රණ්ඩු වෙනවා. ඔය කියපු දේ ඇහිලා නැහැ. ඔක්කොම ඉන්නේ බීලා. එසා කෙනෙක් පනවලා කතා කරනවා කියන්නේ සුප්‍රීම කෝට් නඩුවක්. ඊතරින් නෝට ඕව නැහැ. නිසා Taman එක්කවත් කතා කරන්න පුරුදු වෙන්නකෝ. Taman එක අවදි කරගන්න ඕලකෝ. එතකොට තේනේ ලෝකේ කොච්චර සුන්දරද කොච්චර අවදිමත්ද අපි මේ ඉන්නේ ගෙයිගෙන් බෙක් වාගේ ලිම්මැඩියෙක් වාගේ වැහිලා ඉන්නේ. අන්න එක දැන ගැනීමටමයි ඥානෙ කියන්නේ. ඉතින් මේ ලියන එක නන්නම් මේක තේරෙන්නේ නැති අනිකොල්ලන්ට අම්මට පේනවා මූණ නිකන් එන ගාච්ච තෝම් පිට්ටනේ වගේ බය වෙලා මත් දාහනේ කෑවට පස්සේ ඒ නිසා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව කාලය පැයයි. මම හිටගෙන සිටින ඉරියව්වට හිත යොමාගෙන වම සහ දකුණ වශයෙන් සිහි කරමින් සක්මන් භාවනාව පටන් ගතිමි. පියවර 50ක් පමණ තබන විට පාදයේ කුඩා කොටස් වශයෙන් එසවෙන බව දැනුනි. ඒ දෙස අවධානයෙන් බලා සිටියෙමි. ටික වේලාවකට පසුව කකුල පොළවේ තබන විට කම්පණය වන බවත් එම කම්පණයෙන් හිස් මුදුන දක්වා මුළු සිරුරම කම්පණය වන බවත් දැනුනි. මෙම දැනීම සක්මන අවසාන වන තෙක්ම තිබුණි. කිහිප අවස්ථාවකදීම වරහන් ඇතුලේ අවස්ථා 5ක් පමණ සිතවිලි ඇති වී නැති වී ගියේය. සිත පිටට ගොස් ඇති බව දැනගත් වහම නැවත කය දෙස බැලූ විට සිත පිට යෑමට පෙර දැනුණු ලෙසම කම්පණය වන ආකාරය අත්විඳිය හැකි විය. එක් අවස්ථාවකදී මම සිරුර තුලට වී ශරීරයේ චලනය වන ආකාරය බලා සිටිනවා වැනි හැඟීමක් දැනුනි. පර්යංක භාවනාව කාලය විනාඩි 35යි. මම ඉඳගෙන සිටින ඉරියව්වට සිත තබාගෙන සෙමෙන් ආස්වාස ප්‍රස්වාස දෙස බැලීමට පටන් ගතිමි. ආස්වාස පටන් ගන්න අයුරුත් ආස්වාසයට පසු කෙටි හිදසක් පවතින බවත් ප්‍රස්වාසය පටන් ගන්නේ ඊට පසු බවත් අද්දුටුවෙමි. නැවත ආස්වාස පටන් ගැනීමට පෙරද එවැනිම හිදසක් පවතින බව දුටිමි. ටික වේලාවකින් ආස්වාස වාතයේ කුඩා කොටස් ලෙස නාසය ඇතුළට යන බව දුටිමි. එවැනි කොටස් 10ක් ගැන ගැනීමට හැකි විය. යම් කාලයක් ගත වූ පසු ආස්වාස හා ප්‍රස්වාස යන දෙකම නොපෙනී ගියේය. ඉන්පසු එම හිස්තැන තුලට වී නාසිකා අග්‍රය දෙස බලා සිටීමට උත්සාහ කළෙමි. එවිට ඊතා තද නිදිමතක් දැනුනි. නිදි කිරා වැටෙන ස්වභාවයකට පත්වේ. මෙවිට වාඩි වී සිටින ආසනයෙන් වැටෙන්න යනවා යන හැඟීමකින් ඇස් ඇරේ. දින කීපයක්ම මෙම සිදුවීම සිදුවිය. භාවනාව දියුණු කර ගැනීමට ස්වාමින් වහන්සේගෙන් උපදෙස් පතමි. ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි. ඔය සක්මනේදී තමයි පිට ගිහිල්ලා නැවත එනකොට අර කර්ණ තිබුණ තාලට අරමුණ තියෙනවා. තතිය කැඩලා නැහැ කියලා දන්නවනම් පුළුවන් තරම් බලන්න ගියාම පිට ගියාම නැවිත් ඉන්න උත්සාහ කරන්න බෑ. එතකොට හිත යා විසින්ම ඇවිල්ලා ගෙදර ඉව බලන්න පටන් ගන්නවා. ඒකට හොඳටම විශ්වාසය ඇති වුණාට පස්සේ කරතයි පිට ගියා නම් එන්න එපා. ඔබ හිටපන් එතන. එතන ඉඳලා මේක දිහා බලන්න. ශරීරය දිහා, හුස්ම දිහා ඒත් භාවනාව ගිහිල්ලා. ඒ කියන්නේ මේ හුස්මේ නතර වෙලා නිස්සාරංකව ඉන්න මම යවෝනේ නෑ. මම පිට ගියත් භාවනාව යනවා. ආධුනිකයට ඒක වෙන්නේ. ආධුනිකයා හිතන එතකොට හිත කැඩෙයි, සතිය කැඩෙයි, කෙලෙස් ඉපදෙයි කියලා. එහෙම වෙන්නේ නෑ. එතනින් ගියාම පරියන්කේදී තියෙන නිදිමතේදී හොඳට නිදිමතේ පූර්ව ලක්ෂණ බලන්න. නිදිමතේ ඉන්නේ එක සැරේ. භාවනා ලෝකේ එක නියාමයක් තියෙනවා. කිසිම ඇක්සිඩන්ට් එකක් නෑ. කිසිම හදිසි වැඩක් නෑ. ඔක්කොම වෙන්නේ හිමීට වෙන්නේ. එතකොට ඒවා හැම එකටම පූර්ව නිමිත්ත තියෙනවා. පූර්ව නිමිත්ත දිහා බලාගෙන ඉන්න ওই නිදිමත ඔය ඇතුළට නැමෙන ගතිය සමහර විටක හුදේකලාව වෙන්න පුළුවන්. සමහරලාට හිත විශ්‍රාම වෙන වෙලාව වෙන්න පුළුවන්. සමහරලාවට මේ ලීන වෙනවා හිත. කියන්නේ කාමයේ විරියෙන් පිට තියෙන දේවල් වෙනුවෙන් එපා වීමක් එනවා. හිත ලීන වෙනවා, නිලීන වෙනවා. ඉතින් ඒතකොටත් හිත ඇතුළට නැමෙනවා. ඉතින් අපි ආය ඇවිස්සොත් ආය කාමයේ ඇවිස්සෙන්නේ.
ඉතින් ඒක නිසා ඔය මනෝරසේන නායක ලියනවා මට ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට ඕටිසම් වල තියෙන මූලික ලක්ෂණ පහළ වෙනවා කියලා. ඕටිසම් වල තියෙන පිට මොනවද තිබුණත් ඒ ළමයා බලන්නේ නැහැ. ඒ ළමයා ඔය බලාගත්ත අතක බලාගෙන ඉන්න මිසක් කතා කරුවට ඇහෙන්නෙත් නැහැ. භාවනා කරනකොටත් ඔය නින්දට එනකොට ඒ විරාගයේ පහළ වෙනකොට පිටත දේවල් වලින් කුප්පණ ගතිය නැහැ. ඉතින් ඒකෙදි ආයෙ කුප්පන්න නැතුව ඕන කමන්නේ ඔහොම ඉඳරින්නකො. ඒ කියන්නේ නින්දට අවදි වෙන්න බලන්නකො. ඒක හරි භයානක වචනයක්. නින්දට අවදි වෙනවයි කියන්නේ. ඕක තමයි සයිකියාට්‍රික් කියන්නේ. ඕක තමයි යටි හිතට අවදි වෙනවයි කියන්නේ. එතකොට අපිට ඕන කෙනෙක්ගේ හිතට අපිට අවදි වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක පිළිබඳ අපි දන්න වචනේ විස්තර කරන්න ගියොත් සබාව නොමග යනවා. රචනයේ නොමග යනවා. අහගෙන ඉන්න එක නා සීබුද්ධියෙන් අහන්න ඕනේ. හිත ගිල්ලා නැත්නම් අවදි වෙනකොට නින්ද ගිල්ලා අවදි වෙනකොට හිතපු තැනම නම් ඒක නින්දක් නෙවෙයි. ඒකට කියන්නේ හිත ලීන වෙනවයි කියලා. ඒක මේ අපි පවතින ලෝකයේ පිළිබඳ තියෙන විරාගය, රාගේ නැතිකම, එහෙම නැත්නම් ලොල් ගතිය නැතිකම. ඉතින් එහෙමම ඉන්න බලන්න. එතකොට ඇතුලෙන් පුදුම වෙල්ඩි ලාම්පපත් වුණා වගේ, ඉලෙක්ට්‍රික් ෂොක් එකක් ආවා වගේ, ජෙනරේටර් එකක් ස්ටාර්ට් කරා වගේ තේරෙන පටන් ගන්නවා. මාව නලවණ්ඩ පිනවණ්ඩ රන් මිනිමුතු වලින් බෑලේ දොලේ ගංගාවේදී ඇල්ලේ මගේ හිත නෑ. හැබැයි ඇතුළට ෆුල් අවදියෙන් ඉන්නවා. හරි මචං මාමුදේ නාන්නට ගියට ඕනේ නෑ. මං ඇතුලෙන් පුදුම අවදියක ඉන්නේ. මට ඔයගොල්ලෝ කඹරන රත්තරන් මුතු මිචුනි වැඩක් නෑ කියලා. ඉතින් මේක කිව්වට තේරුම් ගන්න නැති වෙයි කියලා බුදුහාමුදුරුවෝ හිතුවා. ඔය හිතන්නේ සාධාරණයි. මම කිව්වට වැඩක් නෑ. මේ මිනිස්සු ඉන්නේ මේ අවශ්‍යගත හිතකින් tempattuව හිතන්නේ නිින්ද කියලා. නිින්ද නොවෙන්න ඉඩ තියනවා කියලා විතරයි මං කියන්නේ. වෙන්නත් ඉඩ තියෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ මූල කර්මස්ථානයේ ආනාපානයයි. පර්යංකේ තෙරුවන් නැමෙද තෙරුවන් කමා කරවා ආස්වාස ප්‍රස්වාස ගණනය කරන්නට වීමි. විනාඩි කිහිපයක් එසේ කරද්දී ගණනය කිරීම ගිලිහි ගොස් ඉහළ පහළ යන ආස්වාස ප්‍රස්වාස ආයාසයෙන් තොරව හඳුනා ගැනීමට හැකි විය. විනාඩි 10ක් 15ක් පමණ හුස්ම රැල්ල දෙස බලා සිටියේදී එය ක්‍රමයෙන් කෙටිවන බවක්ද සියුම් වන බවක්ද දැනුනි. මේ කාලය තුලදී විවිධ සිතුවිලි ගලා එන්නට විය. වරින් වර පැමිණි එම සිතුවිලි ආරම්භයේදී වැඩි වේලාවක් පැවතුනද පසුව ආ සිතුවිලි පැමිණි විගසම ඉවත්ව ගොස් මූල කමඨහනට සිත යොදවාගත හැකි විය. ඒවා මට කරදරයක්සේ නොදැනිනි. තවත් වේලාවක් ගත වෙද්දී හිසෙන් කනෙන් පිටෙන් දැඩි උණුසුමක් පිටවන්නට විය. ඒ සමගම දැඩි ලෙස දහඩිය දමන්නට විය. මේ සියල්ල දකමින් මූල කර්මස්ථානයේම සිත රඳවා ගැනීමට උත්සාහ ගත්ෙමි. ටික වේලාවකින් උණුසුමත් දහඩියත් දැවිල්ලත් ක්‍රමෙන් නැති වී ගියේය. මම යන සිතුවිලි සමග මූල කර්මස්ථානයේ රැඳී සිටියෙමි. තවදුරටත් කරගෙන යාම සඳහා ඔබ වහන්සේගෙන් උපදේශක් අපේක්ෂා කරමි. සක්මන් භාවනාව. වැලි පොළොවේත් ලනුපැදුරෙත් සක්මන් කරමින් වැලි පොළොවේ එරෙන ස්වභාවයත් වැලි කැටෙන ඇනෙන බවත් ලනුපැදුරේ ගොරෝසු බවත් අත්විඳෙමි. ටික වේලාවක් සක්මන් කරන විට යටිපතුල් සහ ඇඟිලි හිරිවැටෙන බවක් දැනිනි. වියලි පොළොවේ ගමන් කළද තෙත් වූ පොළොවක ගමන් කරන සයක් මෙන් දිනක දැනුනි. වැඩි වේලාවක් සක්මනේ යෙදෙන විට හිසෙහි මත් ගතියක් සහ නිදිමත ගතියක් ඇතිවන්නට විය. එය නොතකා දිගටම සක්මන් කරගෙන ගියෙමි. වටපිට නොඑක් ශබ්ද සහ සිතට නැගෙන සිතුවිලි නිසා වරින් වර සිත ඒවාටද යොමු විය. නොඑක් සිතුවිලි සිතට නැගුණද යටිපතුලෙහි සිහිය තබා ගැනීමට උත්සාහ කරමින් සක්මන කරගෙන ගියෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ඒ විදිහට අර පරියන්ක ගැන කියනකොට ගමේ වාහනයක් කියලා මිනිස්සෙකුට ඉස්සරහින් වාහනයක් එනවා දකින්නට ඒ මනුස්සයා ගම් වල වැඩි වාහන නැති නිසා මිනිහාකට ඉඩ දෙනවා. නැත්නම් මනුස්සයා කොළඹ දිහාට ගියොත් හොගාලා වාහන එනකොට මනුස්සයා ඉස්සර වගේ වාහන වලට බය ගතිය නැහැ. බය නැ ඇරෙනවා. ඒ නිසා ගමේ ඩ්‍රයිවිං කළා නගරේ ඩ්‍රයිවිං ගියා වගේ ඔය හිතවිලි ආවට උගේ ඉච්චරම ගණන් ගන්න දෙයක් නැහැ. ටිකක් භාවනා කරන යනකොට සතිය බලවත් වෙනකොට අරමුණ යාළු වෙනකොට ඒව ඔක්කොම හැලෙන්න පටන් ගන්නවා. එතකන් නම් ඒව බලපත්‍රල තමයි. ඉතින් අපි ටික කාලයක් භාවනා කරුවට පස්සේ කරදර කියන දේවල් කරදර නෙවෙයි. කරදර තියෙනවා ගණන් ගන්නෑ. සක්මණේදිත් එච්චරයි. ඔය එන දේවල් ගණන් ගන්නේ සතියේ තහවුරු වෙනකන් තමයි. අරමුණත් එක්ක ආද වෙනකන් තමයි. ඒව ආද වුණාට පස්සේ ඔක්කොම නිකන් අලියක් කර තිබ්බ ඉදියාප්පයක් වගේ කාලක් නැතුව යනවා.
අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. කැපවීමෙන් සතියෙන් මානසිකාරයට වාඩි වෙනවා. සතියෙන් හිස් තැනකට ගෙනියනවා. බලාගෙන ඉන්නවා. ඉන්න බව දන්නවා. උපාදානය කරගන්න දෙයක් නැහැ. ආලෝකයක් කළුවරත් ඇති නැති තිබෙන්නත් තියෙන්නත් බෑ. එකම ආකාරයේ පැවතුමක්කුත් නැහැ. සතිය තියෙනවා. බලවත් සමාධියක් නැහැ. අකණ්ඩව කරගෙන යනවා. මමෙක් නැති සක්මන નિરાයාසයෙන් කෙරෙනවා. මානසිකාර කරන්න දෙයක් නැහැ. එදිනෙදා වැඩ කිසිවක් සතියට හොරෙන් කරන්න බෑ. සතිය සෙවණැල්ලක් වාගේ හැම මොහොතකෙම ළඟ ඉන්නවා. මගේ ප්‍රශ්නේ හිස් තැනක ඉන්න වෙලාවට ඒ බව දැනී සිටීම නිවැරදිද? තෙරුවන් සරණයි. ඔය හිතනේ ඉන්න වෙලාවේ හිතන දැනගන්න කෙනෙකුත් නැහැ. හිතන දැනගන්නේ නැගිටට පස්සේ තමයි. ඒ නිසා හිතන ඉන්නකොට හිතන ඉන්න බව දන්නේ නැහැ. ඒ නිසා ඔයිට බාධාවක් නැත්තම් ඕක හරි ක්‍රමයේ කියලා හිතාන ඉදිරියට යන එක තමයි අපි කරන්නේ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සතිමත් සක්මන වැලි පොළව මත සෙමින් ඇවිද ගියෙමි. දෙපා වැලි මත එරෙන බව වැලි පාදයට ඇනෙන බව මනවින් අත්විඳෙමි. කෙමෙන් දකුණු පාදයේ පොළවේ ස්පර්ශ වීමට පමණක් අවධානය යොමු කරමින් සිටියෙමි. ස්වල්ප වේලාවකින් දකුණු පාදයේ වෙනුවට පාද දෙකම පොළවේ ස්පර්ශ වන බවත් පාදයේ වෙන්වෙන්ව හඳුනා ගැනීමට නොහැකි විය. පොළවේ ස්පර්ශය වෙතම අවධානය යොමු කළ අතර වෙනදාට වඩා සිතුවිලි අවම විය. ගමන් වේගයද ටිකෙන් ටික අඩු විය. ඒ වෙතම සිත යොමා සිටින විට ශරීරයේ ඉබේ ගමන් කිරීමක් මිස වේගයක් නොදැනිනි. ගමන් කිරීමේ වේගය අවම වීමත් සිත එම අරමුණේම නිශ්චල පැවතීමත් ඊතා පියකරු විය. සතිමත් පර්යංකය. එම සතිමත් සක්මණෙන් අනතුරුව හිඳගත්ෙමි. වෙනදාට වඩා හොඳින් හා පහසුවෙන් සිත එකඟ විය. සිතවිලි අවමයි. හුස්ම ප්‍රකට වීම අවම බැවින් ශරීරයට සිත යොමු කළෙමි. දැනෙන වේදනාවක් දෑතක වේදනාවක් පවතින බැවින් ඒ දෙස බලා සිටින විට දෑතේ වේදනාව ටිකෙන් ටික අවම වී ගියේය. අනතුරුව ශරීරයේ වාඩි වී සිටින කොටස පමණක් දැනෙන්නට විය. ශරීරයේ සැහැල්ලුයි. වාඩි වී සිටින අසුන ස්පර්ශය පමණක් දැනෙයි. මෙසේ සිටින විට සිතුවිලි අවම විය. ආලෝකයේ ප්‍රභාස්වර බව අත්විඳිය. විඳීමට හැකි විය. මා සතිමත් වන ආකාරය පිළිබඳව උපදෙස් පතමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් වේවා. ඔබ වහන්සේත් නිස්සරණ වනයේ වැඩවසන සියලුම ස්වාමින් වහන්සේලාත් පතනා බෝධියකින් නිවන් දකිත්වා. ඔය මේ තියෙන 14ක් කොමඩා වාර්තා කිව්වත් මේකේ විතරක් ලියලා තියෙනවා. ඒක මම අගය කරනවා. වම දකුණු වශයෙන් මෙනෙහි කරන යනකොට දෙක අතර වෙනස නැති වුණා කියලා වාක්‍යයක් තියෙනවා. ඕකෙන් පස්සේ තමයි ඔය කියන ගූඪ පැත්ත, গুপ্ত පැත්ත, මත් වෙන පැත්ත, යට යන පැත්ත, නිදිමත පැත්ත එන්නේ. ඒ අර වෙනස නැතිවීම තවදුරටත් දක්නාසුලුව පරියන්කේදීත් භාවනා කරන්න කියලා අපි යනවා ඊගාවෙකට. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඉමහත් අදිෂ්ඨානයකින් යුතුව ප්‍රබෝධමත් මනසකින් මද වේලාවක් සක්මන් භාවනාව කිරීමෙන් අනතුරුව පර්යංක භාවනාව සඳහා හිඳගතිමි. මද වේලාවක් කයේ ඉරියව්ව තුලට සිත පිහිටා කයේ ස්පර්ශයන් ඇති ස්ථාන පිළිබඳ සිහියෙන් බලා සිටියේය. අනතුරුව මද වේලාවකින් නාසිකා අග්‍රයේ සියුම් කෙටි හුස්ම ප්‍රකට වන්නට විය. බාහිරින් ඇසෙන අරමුණු ඇහුණායයි මෙනෙහි කිරීමත් සිත අභ්‍යන්තරයෙන් දිස්වෙන අරමුණු සඳහාද ඒවා ලේබල් කර වරහන් ඇතුලේ රූපයක් රාගසිතවිල්ලක් අනාගත අරමුණක් නැවතත් මූල කර්මස්ථානයේ සිත යොමුවන්නට විය. පසුව හුස්ම නොදැනීමක් සිදුවන බවත් උදරයේ සියුම්ම හුස්ම දැනුණු බවත් ප්‍රකට විය. දිගු වේලාවකින් එලෙස වරහන් ඇතුලේ ඒ තුල සතිය පිහිටවා සිටීම සිදු කළෙමි. මෙතනින් ඉදිරියට යෑමට උපදේශක් පතමි. තෙරුවන් සරණයි. ඔය සියුම් වෙන්න පටන් ගන්නකොට ඊට පස්සේ tempat වෙනකොට තමයි දෙක අතර වෙනස නැති වෙන්නේ. එතෙන් තමයි මායාව පටන් ගන්න. එතෙන් තමයි බැඳුම් පටන් අරගන්නේ. කලාතුරකින් කෙනෙකුට තමයි ඒක සිද්ධියෙන් සිද්ධියට දකින්න පුළුවන් වෙන්නේ. ඉස්සෙල්ලම තන කොහොමඩක්වත් බලන්න බෑ. ඒ නිසා දෙක අතර සියුම් වෙනවා, දෙක අතර වෙනස නැති වෙනවා. ඒකට අරමුණ නැති වෙනවා කියලා වගේ මේ සිද්ධි තුනක් බුදුරජාණන්සේ පෙන්නලා දීලා තියෙනවා. ආන්න එක දැක ගන්නා සුළුව ජවනිකාවට මේක තියෙනවා thin slicing of time කියලා. කාලේ තාම සියුම් කොටස් වල කරලා බැලුවොත් මේකේ ලියලා තියෙන එකයි ඉස්සලාගේ ලියලා තියෙන එකයි දැක්කොත් භාවනාවේ සෑහෙන ඉදිරියක් කියලා කියන්න පුළුවන්. තෙරුවන් සරණයි. ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව. සමබරව සමමිතිකව ලිහිල්ව වාඩි වී එම වාඩිය සිතින් බලා මුල් ලෝකයම අමතක කොට ඉබේම මතුවන ආනාපානයට අනුව උඩුකය වෙත සිත යොමු කළෙමි.
එවිට ඊතා සිහින්ව නාසිකා අග්‍රයෙන් ඇතුළු වන හුස්ම පොද දෙස බලා සිටින විට උඩුකයේ උස්වීමත් ඒ සමගම පහත් වීමත් නිරීක්ෂණය කළෙමි. පහත් වීම ප්‍රාශ්වාසයත් සමග සිදුවන බව නිරීක්ෂණය විය. අද දින මට මේ අත්දැකීම් පමණක් නිරීක්ෂණය කළෙමි. මීට පෙර දිනවල මා අත් නොවිඳි මේ අත්දැකීම් දෙස පමණක් බලා සිටියෙමි. මගේ පර්යංකයේ වැඩි වේලාවක් උදාසීන ගතියක් නොමැතිව සිටීමට හැකියාව වරින් වර මට නොදැනීම හිතේ නිදහස් බවක් ඇති වී නිද්‍රාවට වැටෙන ගතියක් දැනේ. එහෙත් එය සුළු මොහොතකි. සිතේ ඇති සැහැල්ලු බව නිසා ප්‍රීතියෙන් පසු වෙමි. මේ පිළිබඳව ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. සක්මන් භාවනාව. උදුමැදුර ඇති වැලි මළුවෙත් භාවනා ශාලාවේ ඇති ලනුපැදුරේ උඩටට්ටුවේ ඇති සක්මන් මළුවෙත් යන තුන් ස්ථානයේම ඇති සක්මන් මළුවල සතිමත්ව සක්මන් කොට සක්මන් ඇති ප්‍රබෝධමත් භාවයක් අත්විඳෙමි. උඩු මළුවේ ඇති වැලි අතුරු සක්මන් මළුව මට වඩාත් ප්‍රිය කරමි. මම වඩාත් ප්‍රිය කරමි. අවට ඇති සුන්දර පරිසරයේ සිතේ සතිමත්භාවය නිදහස්භාවය මතු කරයි. සක්මනේ පියවරක් පාසා වැලි මළුවේ වැලි මත පය තබන විට ඇතිවෙන සිසිල් බව සතිමත්ව අත්විඳෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඔය සක්මන් ඇත්තටම වැලි මළුවක් ලබන්න තරම් අපි සුඛෝපභෝගී නැහැ. අපි දැන් ජීවත් වෙන කුකුල් කොටු වගේ අර බ්‍රොයිලර් කුකුළු හදන්නේ. ඔය කොටුවක තමයි හැදෙන්නේ. ඉතින් සක්මනක් අතුව මේවා කරලා ජීවත් වෙන්න හම්බ වෙනවා නම් හිතා ගන්න අපි නිසන් වණින් අපි කොච්චර සුඛෝපභෝගීද කියලා. අපිට ඕනේ තරම් සක්මන් තියෙනවා. අපි ඒක තමයි කාලය ගත කරන්නේ. ඒ නිසා තමන් ගෙදරක් හදනකොට සක්මනක් යාල කරලා හදාගන්න අඩු ගානේ ගෙදරත් තියා දැන් පන්සලකවත් දැකලා තියෙනවද කොහෙද? ඒ අත්‍යවශ්‍ය අංගේ නැති වුණාට පස්සේ සිංහල ජාතියම ඉවරුණා. නැවත සිංහල ජාතිය නැගිටවන්න ඕන නම් සක්මන විතර අවශ්‍ය කරා. ඉතින් ඒකට අපි දැවැන්ත ව්‍යාපාරයක් කරගෙන යනවා. නිස්සන් වණි තමයි ඒකට මූලස්ථානේ. පුළුවන් තරම් සක්මන දාන්න. ඒතර පරියන්කේ තියෙන ප්‍රබෝධය එනවා. පරියන්කේ ප්‍රබෝධය එන්නේ ඔය කියන ආකාර පඤ්ඤාතිය දාගෙන විවිධ ආකාර එන්න පටන් ගන්නවා. ඒතර පුදුම ප්‍රබෝධයක් එනවා. ඉතින් ඒක ආවට පස්සේ අම්මගෙන් බීපු කිරිත් ඉක්මවල යනවා. මේක ලැබෙන්නේ ඉඳුරන්ට යමක් නොලැබෙන වෙලාවේ. ඉඳුරන්ට ළමක් ලැබෙනවා නම් කක්කා. ඉතින් ඒ ගැන සටහන් දෙකක් තියලා තියෙනවා. බොහොම ස්තුතියි. අපි යනවා ඊගාවෙකට. නිවාසික වැඩසටහනේ ප්‍රශ්න අවසන් ස්වාමීන් වහන්සේ Zoom එකේ එක ප්‍රශ්නයක් තියෙනවායි කියලා. Zoom එකේ ප්‍රශ්න. හරි අවසරයි ස්වාමීන් වහන්සේ තිලිනි ප්‍රසන්ට් කරනවා. හරි. පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ. අවසරයි මේ කමඨහන් වාර්තාව ඉදිරිපත් කිරීමට. This report is in English, ස්වාමීන් වහන්සේ. Dear Venerable Bhante, please find Dinuka's first report on walking meditation. We can all listen to your advice to him on it tomorrow morning if you have time and space to include this in the virtual retreat Kamatahan discussion on 14 February 2021. He will be delighted to hear your voice addressing to him. With deep gratitude to Venerable Bhante and everyone who is helping us on this path. Daika Chandima. Walking Meditation Report, 13 February 2021. This is my first report on walking meditation. I do my walking meditation in my living room, which is just enough space for me and my family to walk in. There are two materials in the floor of our living room. The rough carpet, which is moderately hard and is very itchy too. Then there's another soft carpet which covers about a fifth of my walking space. I think that the main objective of walking meditation is to understand your body and what is doing in much great detail. When I was walking, I noticed that my heel touched the ground first and then the rest of my foot. Occasionally, my mind wanders for a few seconds, but then I get back to the walking meditation. I know that I get back to my meditation when I know what's happening to my foot. Walking meditation is a great way for me to relax after an eventful day. Most days, I look forward to doing it as it lets my mind relax.
My parents also join in, but I don't let that distract me most of the time. Dinuka decades, 9 years. End of the report, Swaminans. So today I wrote the answer, I think just morning time, and whenever you are walking on the rough ground or the soft ground, soft carpet or rough place, which one giving more attention, more diligence and more mindful has to be reported. And distractions are happening when the mind come back to your primary object. That also you have reported, it's a very good sign. And you have to report in detail, in a very lucid way, then your report will be very, very interesting. So, please read my email answer, and if mother can help child at age 9, it will be promoting. I am very happy, encouraged to read young children, meditation and reports. That's all. වෙන අපි මෙතනින් අතර කරනවා. අපි ඊට වැඩි විනාඩි පැය කාලක් විතර අරගෙන තිබුණා. ඒ නිසා අපි 2:45 වෙනකන් සක්මනක් කරලා 2:45 ඉඳලා 3:00 වෙනකන් පරියන්ඛයක් කරනවා. 3:00 සක්මනක් කරලා අපි එකතු වෙනවා ශාවස ධර්ම දේශනාවට. දෙවෙනි ප්‍රශ්න තියෙනවද කියලා අහන්න වෙලාවක් නැහැ. වෙලා ගිය නිසා අපි මෙතනින් සතිವಾರය સમાપ્ત කරනවා. සම්බන්ධ වෙච්ච සීල දෙනාටම තෙරුවන් සරණයි.